මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. සවස් 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා. ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. ලබන සඳුදා සංචරණ සීමා ලිහිල් කෙරේ. කොවිඩ් එන්නත් ලක්ෂ 40ක් රටට ලැබී අවසන්. තවත් ලක්ෂ 40ක් ලබන මාසයේදී. හෙක්ටාරයක වගාවක් සඳහා යෙදිය යුතු කාබනික පොහොර ප්‍රමාණය නිර්ණය කෙරේ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඉතිරි අයට නඩු පැවරීම ලබන මාසයේදී. ඩෙල්ටා ප්‍රභේදය හමු වූ ප්‍රදේශ හුදකලා කර ජනතාවගෙන් සාම්පල ලබා ගැනීමට පියවර. මෙරට භාවිතා කරන සියලු එන්නත් ඩෙල්ටා ප්‍රභේදය මර්ධනය කරන බවට ප්‍රකාශයක්. වතුකම්කරුවන්ට රුපියල් 10 ගෙවන්නයි බල කර කම්කරු කොමසාරිස්ගෙන් සමාගම් වෙත ලිපි 3ක්. ආණ්ඩුව තුළ විරසකයක් ඇතිකොට දේශපාලන වාසි ලබා ගැනීමේ විපක්ෂයේ කුමන්ත්‍රණයක තොරතුරු හෙළිවෙයි. ඉරාන ජනාධිපතිවරණයේ ඡන්දය පාවිච්චි කිරීම ආරම්භයි. වෙරළ වොලිබෝල් සංවර්ධනයට $50,000ක්. ලබන සඳුදා අලුයම 4 සිට සංචරණ සීමා ලිහිල් කෙරේ. ඒත් පළාත් අතර පවතින සංචරණ සීමා ලිහිල් නොකෙරේ. ලබන 23 වෙනිදා රාත්‍රී 10 සිට 25 වෙනිදා අලුයම 4 තෙක් පමණක් පෙර පරිදිම සංචරණ සීමා නැවත ක්‍රියාත්මක කෙරේ. ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට අදාළව පනව ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මකයි. රාජ්‍ය හා පෞද්ගලික ආයතන තවදුරටත් අවම සේවක සංඛ්‍යාවක් යටතේ සේ කටයුතු පවත්වාගෙන ආ යුතුය. කොවිඩ් මර්ධන විශේෂ කමිටුව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස් වූ අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව කීවේය. ඒ පිළිබඳව අදහස් දක්වන යුද හමුදාපති ජනරාල් ශබින්ද්‍ර සිල්වා මහතා. දැනට පවතින සංචරණ සීමාවන් මීට ප්‍රථමදී දැන්වූ ආකාරයටම ජූනි මාසයේ 21 වන සඳුදා උදෑසන 4ට සංචරණ සීමාවන් ඉවත් කිරීමට රජය තීරණය කළා තිබෙනවා. එසේ වුවත් පළාත් අතර සංචරණ සීමාවන් තවදුරටත් පවත්වාගෙන යනු ලබනවා. මෙහිදී විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් හැරුණකොට වෙනත් කිසිදු පුද්ගලයෙක්ට පළාත් අතර ගමන් කිරීම සම්පූර්ණයෙන් තහනම් වෙනවා. ඒ වගේම මහජන රැස්වීම්, පොදු ස්ථානවල හමුවීම්, උත්සව සහ සහාද තවදුරටත් පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් කරලා තිබෙනවා. රාජ්‍ය සේවයේ රාජකාරිය දෙන රාජ්‍ය සේවකයන්ට දැනට පවතින ක්‍රමවේදයේ යටතේ රජයේ සේවය අන්තර්ජාලය මගින් ඔවුන්ගේ රාජකාරී කිරීමට අවස්ථාව සලසලා දීලා තිබෙනවා. දැඩි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් වලට අනුව වෙළඳසැල් විවෘත කිරීමට මෙම කාල සීමාවේදී අවසර ලැබී තිබෙනවා. විශේෂයෙන්ම එළඹෙන 23 වෙනිදා රාත්‍රී 10 සිට 25 වන දින උදෑසන 4 දක්වා දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමාවන් පැනවීමට කටයුතු සලසලා තිබෙනවා. කොවිඩ් නොවන මරණ PCR පරීක්ෂණයට ලක් කිරීමෙන් අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව බොහෝ දෙනාගෙන් නැගෙන මැසිවිලි පිළිබඳව අවධානය යොමු විය. එලෙස මිය යන අයගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කළ හැක. මේ වන විටත් එන්නත් ලක්ෂ 40කට වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇත. ලබන මාසයේදී තවත් එන්නත් ලක්ෂ 40ක් ලැබීමට නියමිතයි. ඉදිරි කාලයේදී වැඩි පිරිසකට එන්නත් ලබා දීමේ හැකියාව ඒ අනුව ලැබේ. ඉන්දියාවේ වේගින් පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ කිහිප දෙනෙක්ම දෙමටකොඩ ප්‍රදේශයෙන් හමුවීමත් සමග ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග රැසක් අද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සාකච්ඡා කෙරිණි. ඇමති පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණි. එම ප්‍රදේශය හුදකලා කර ජනතාවගෙන් සාම්පල් ලබා ගැනීමට තීරණය කෙරිණි. ආසාදිතයන් සමග සම්බන්ධතා පැවැත් වූ අය හඹා ගොස් පරීක්ෂා කිරීමටද යෝජනා විය. අනිකුත් ප්‍රදේශවලද මෙම වෛරසය ඇද්දැයි පරීක්ෂණ සිදු කෙරේ. මෙරට භාවිතා කරන සියලුම එන්නත් මගින් මෙම ඩෙල්ටා වෛරස් ප්‍රභේදය මැඩ පැවැත්විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක විද්‍යාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි. දැනට රටවල් 80කින් පමණ මෙම ප්‍රභේදය හඳුනාගෙන ඇත. ජනතාව දිගින් දිගටම සෞඛ්‍ය පුරුදු අනුගමනය කළහොත් මේන් බේරීමේ හැකියාව පවතී.
එමින්ම එන්නත්කරණයට යොමු වීමද වැදගත් වන බවයි පැවසුවාය. සීමා දිගු කාලීනව කිරීමේ හැකියාවක් නැහැ. දැන් අපි දන්නවා තාමත්ම බොහෝ උදවිය රස්සාව කරගන්න බැරුව ඉදිනදා මුදල් උපයනවා ඊටමත් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. එතකොට හැමෝන්ගේම සමාජ වගකීමක් තියෙනවා. Tamanට එන්නත ලබා ගැනීම ඉන්න පුළුවන්. Tamanට එන්නත ලබා ගත්තත් Tamanට මෙම කොවිඩ් වැළඳෙන්න පුළුවන්. හැබැයි රෝග ලක්ෂණ පෙන්වු කරන්නේ නැතුව. මොකද Taman එන්නතක් ගත්තට පස්සේ Taman ආරක්ෂා වෙනවා. Taman ආරක්ෂා වුණාට Tamanගේ වෙන අය ආරක්ෂා වෙන්නේ නැහැ. Tamanට කොවිඩ් හැදෙන්න පුළුවන් දන්නේම නැතුව. සහ ගෙදර අයට දෙන්න පුළුවන්. තමන්ගේ යාළුවට දෙන්න පුළුවන්. තමන්ගේ නෑදෑයන්ට දෙන්න පුළුවන්. ඒකෙන් තාමත් වැදගත් ඒ සමාජ දුරස්ථතාවය එන්නත් ලබා ගත්තත් නැසත් ඒක දිගටම පවත්වාගෙන යාම. ඒක ඉතාමත්ම වැදගත් දෙයක්. මොකද ගොඩක් අය හිතනවා දැන් මට එන්නත ගත්තා දැන් මට මොනවත් වෙන්නේ නැහැ. ඒක ඇත්ත. තමන් එන්නත සම්පූර්ණයෙන්ම එන්නත් මාත්‍රා දෙකම ගත්තට පස්සේ තමන් ආරක්ෂා වෙනවා. ඉතින් එහෙම කියලා ඉවර වෙලා තමන් පරිස්සම් වුණේ නැත්නම් තමන්ගෙන් අනිත් අයට මේව වැළඳිලා වෙන්නේ නැහැ. ඒකින්ද අනිත් අය ගැන හිතීම ඉතාමත් වැදගත්. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් HDFC බැංකුවෙන් EPF ණය තොරතුරු හා සේවාවන් SMS එකකින්. වගා කටයුතු සඳහා අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය මේ වන විට හඳුනාගෙන තිබේ. ඒ අනුව හෙක්ටයාරකේ වගාවක් සඳහා කාබනික පොහොර කිලෝග්‍රෑම් 500ක්, ශාක පෝෂක ඇමෝනියම් ඇසිඩ් කිලෝග්‍රෑම් 5ක්, පොටෑසියම් කිලෝග්‍රෑම් 35ක් සහ ජෛව පොහොර ලීටර 10ක් නිර්දේශ කර ඇත. වගා කෙරෙන හෙක්ටාර් ලක්ෂ 16ක ඉඩම් වෙනුවෙන් මෙම නිර්දේශයන්ට අනුව ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම රාජ්‍ය අරමුණයි. හෙක්ටාරයක් සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කරන එක් ගොවියෙකුට රුපියල් 10,000ක දීමනාවක්ද පිරිනැමේ. පොහොර නිෂ්පාදනයට අවශ්‍ය ඉඩම්, තාක්ෂණය, යන්ත්‍ර සූත්‍ර, උපකරණ අවශ්‍ය පරිදි ලබා දීමට පියවර ගැනේ. රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයතන රැසක් මේ සඳහා දායකත්වය ලබා දේ. යුද හමුදා ගමනාශ්‍රිතවද මේ වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැන්වෙයි. ඉදිරි සතියේ ඒ ආයතන ජාතික පොහොර අවශ්‍යතාවය වෙනුවෙන් නිෂ්පාදන කළ හැකි කාබනික පොහොර ප්‍රමාණය ගණනය කරනු ඇත. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සඳහා යම් කාලයක් ගත වූයේ මෙවැනි ත්‍රස්තවාදී අන්තවාදී ප්‍රහාර පිළිබඳව ඉතා ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බැවින් යයි අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. මීට සම්බන්ධ වූ නඩු පැවරීම ජූලි මාසයේදී සිදු කෙරේ. තවත් 42 දෙනෙකුට නඩු පැවරීමට නියමිතයි. මීට පෙර චූදිතයෝ 32 දෙනෙකුට එරෙහිව නඩු 8ක් පවරා තිබේ. ඉක්මනින්ම අපරාධකරුවන් නීතිය වැහැනට හසු කර ගන්නා බව අමාත්‍යවරයා කීවේය. මේ අය වෙනුවෙන් පෙනී සිටින්නේ ලංකාවේ ඉන්න හොඳම යයි සම්මත නීතිඥවරු තමයි පෙනී සිටින්නේ. උන්ට මුදල් ඕන තරම් තියෙනවා. ඒක නීතියේ ඉතා කුඩා හිඩසකින් වුන් පැනලා යන්න පුළුවන්. එතකොටත් එන්නේ පොලිසිය මත තමයි හේතුවටත් මේ චෝදනාව එන්නේ. ඒක නිසා ඒ සියලුම හිඩස් වහන්න තමයි මෙච්චර වෙලා යන්නේ. එතකොට ජනාධිපති කොමිෂන් වාර්තාව ලැබුණා නීතිපතිතුමාට පෙබරවාරිම. එතකොට දැන් ඊට පස්සේ අපේ පොලිස් ආයතනයෙන් CID ඔෆිසර්ස්ලා අපරාධ පොලිස් දෙපාර්තමේන්තුවේ සස්ත්‍ර වැළැක්වීමේ කොට්ටාසේ ඒකෙන් නිලධාරීන් 54 දෙනෙක් දිවා රාත්‍රී මාතුමා සින්න අප්‍රේල් මාසයක් ඩිපියුටි සොලිසිටර් ජෙනරාල් මැතිනියක් යටතේ කටයුතු කළා. කටයුතු කළා ඒ තුලින් තමයි යම් යම් අඩුපාඩු ටිකක් අපිට පෙන්වලා දුන්නේ. ඒකේ උදාහරණයකට රස පරීක්ෂකවරයාගෙන් තව වාර්තාවක් ගත යුතුයි. මේ දුරකථන අතර නැවත ගත මේ ප්‍රකාශය නැවතවරක් තව පැහැදිලිව ගත යුතුයි. අන්න ඒ වගේ පොඩි දේවල්. ඒකෙන් දැන් 75ක් නැවතවරක් නීතිපතිට යවලා තියෙනවා. ඉතුරු 5% යවුවට පස්සේ නීතිපතිගේ අනුව මං හිතන්නේ ජුලයි මාසයේ 3 වෙනි සතිය වගේ වෙනකොට අපිට පුළුවන් 42 දෙනෙක්ට හෝ ඊට අඩු ගණනකට විරුද්ධව නඩු පවරන්න දැනටමත් නඩු පවරන්න පටන් අරන් තියෙනවා. මෙහිදී මාධ්‍යවේදී කෙනෙකු ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා මට දැනගන්න ඕනේ දැන් ඇමරිකාවේ CIA ආයතනත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වුවා. ඒ අනුව පොඩේරු නඩුත් පවරලා තියෙනවා. ඒගොල්ලන්ගෙන් ඔබතුමාලා මොන වගේ සම්බන්ධීකරණයක්ද කරගත්තේ මේ පරීක්ෂණ සම්බන්ධයෙන් සහ සාර සම්බන්ධයෙන් ඉන්දිය බුද්ධි සේවා වලින් තොරතුරු ලබා ගැනීම සිදු කළාද? මෙහෙමයි දැන් ඇමරිකාව වුණත් මම හිතන අවුරුදු 1කමාරක් ගියා ඒ තුන්දෙනාට විරුද්ධව නඩු පවරන්න. ඒකටත් ලංකාවෙන් ගත්ත සාක්ෂි තමයි ඔවුන් ඒකට යොදාගත්තේ. ඒ පරිගණක යන්ත්‍රවල තිබ්බ සියලුම සාක්ෂි යොදාගෙන තමයි ඒ තුන්දෙනාට විරුද්ධව නඩු පෙරුවේ. ඒ තුන්දෙනාම අද වෙනකොට අපේ රැඳියුන් නියෝගමත් තියෙනවා. ඉතින් ඔවුන් තුන්දෙනාටත් මම හිතන්නේ මේ ජූලි මාසයේ නැත්නම් එන මාසයේ අග වෙනකොට අපිට නඩු පවරලා ඒ නඩු පවරන්න පුළුවන් වෙනවා. එතකොට සහරා සම්බන්ධයෙන් ඉන්දියාවෙන් කිසිම අපිට ඒ බුද්ධිතුත
උත්තරයක් ඇවිල්ලා නැහැ. ඇවිල්ලා තියෙනවා නම් සහරා ඉන්දියාවට පැන ගියයි කියලා කියන ඒ කියපු පුද්ගලෝ දෙදෙනාගේ සාක්ෂි ගත්තොත් එතකොට ඒගොල්ලන් හිටපු තැන බැලුවොත් සම්පූර්ණයෙන්ම ඒ සාවද්‍ය නැහෙම නැත්තම් නොමග යවන්න කරපු සාක්ෂි බවට සනාථ වෙලා තියෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලින් 724 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් 227 දෙනෙකු අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. 83 දෙනෙකු ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ පොලිස් භාරයේ සිටි. ඒ පිළිබඳව අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙම ක්‍රියාකලාපයන් සම්බන්ධව සලකා බැලීමේදී රුපියල් මිලියන 205කට ආසන්න ප්‍රමාණයක මුදල් ඒ වගේම ස්වර්ණාභරණ සහ මැණික් ගල් ආදිය මේ ත්‍රස්තවාදීන් විසින් විවිධ අවස්ථාවලදී පරිහරණය කරපු ඒ වගේම යොදාගත් දේවල් පොලිස් භාරයට ගෙන තියෙනවා. මීට අමතරව බැංකු ගිණුම් 100කට ආසන්න ප්‍රමාණයක තිබිච්ච මුදල් රුපියල් මිලියන 134ක් පමණ ෆ්‍රීස් කරලා තියෙනවා. නැත්නම් ඒවා ක්‍රියාත්මක වෙන්න බැරි තත්ත්වයට අක්‍රිය කරලා තියෙනවා බැංකුවල. ඒ වගේම මේ සම්බන්ධයෙන් ප්‍රකාශ 9800ක් මේ සම්පූර්ණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වාර්තාගත කරලා තියෙනවා. වතුකම්කරුවන්ට රුපියල් 1000ක දෛනික වැටුප් ගෙවන ලෙස ඉල්ලා අදාළ පාර්ශ්ව වෙත ලිපි 3ක් යවා ඇතැයි කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි. වතුකම්කරුවන්ට එම මුදල ගෙවන ලෙස ගැසට් නිවේදනය ඉකුත් මාර්තු මාසයේදී නිකුත් කෙරිණ. එහෙත් බොහෝ වතු සමාගම් එය නොගෙවන බවට පැමිණිලි ලැබී ඇත. කොවිඩ් වසංගත කාලය තුල වෙනදාට වඩා වැඩියෙන් තේදළු නෙලන්නයි සමාගම් මෙම කම්කරුවන්ට කොන්දේසි පනවා තිබේ. රාජ්‍ය ගැසට් නිවේදනයට එරෙහිව වතු සමාගම් නඩුවක්ද පවරා ඇත. මෙලෙස සමාගම් අත්අඩංගුවට ලෙස වැටුප් කපා හැරීම මීළඟ නඩුවාරයේදී අධිකරණයට දැනුම් දෙන බව වතුකම්කරු වෘත්තීය සමිතිය සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ගැසට් කිරීමට යොමු කළ බව මැතිවරණ කොමිසමේ සභාපති අධිනීතිඥ නිමල් පුංචේව මහතා පවසයි. කොමිසමේ සභාපති නිමල් පුංචේව මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින කොමිසම රැස් වී තිබේ. වත්මන් විපක්ෂ අරමුණ ආණ්ඩුව තුළ විරසකයක් ඇතිකොට වාසයක් ලබා ගැනීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ගුණපාල රත්නසේකර මහතා පවසයි. ආණ්ඩුවට 3/2ක බලයක් ඇත. එබැවින් මෙවැනි විශ්වාස භංග යෝජනාවක් මගින් ඔවුන්ට ප්‍රයෝජනයක් අත් නොවන බව ඒ මහතා කියයි. කිසිසේත්ම විශ්වාස භංග යෝජනාවක් ජයග්‍රහණය කරන්න බෑ. මේක 3/2 බලයක් තියෙන ආණ්ඩුවක්. විශ්වාස භංගය ගෙනල්ලා තියෙන්නේ අපේ ආණ්ඩුවේ ඇමතිවරයෙකුට විරුද්ධව. දැන් ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් මටත් පුද්ගලික මතයක් තියෙනවා. මට නෙමෙයි ලංකාවේ ඉන්න සියලුම දෙනා ජනාධිපතිතුමාත් ඇතුළු අගමැතිතුමාත් ඇතුළු ඉන්ධන මිල වැඩි වුණාට කැමති නෑ. ඒක කාගෙත් මතය. මම හිතන්නේ මේ කවුරුවත් කැමැත්තෙන් ඉන්ධන මිල වැඩි කළත් නෙමෙයි. ඒ නිසා ඉන්ධන මිල වැඩිවීම සිද්ධිය මුල් කරගෙන විශ්වාස භංග යෝජනාවක් ගෙනාවට විපක්ෂයේ විසින් බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරගන්න වෙන්නේ නෑ. ඔය විශ්වාස භංග යෝජනාවට අපි පක්ෂව ඡන්ද දෙන්නේ නෑ. මොකද අපි ආණ්ඩුව පැත්තේ හිට ගන්නවා. මොකද ආණ්ඩුව 3/2 බලයක් තියෙන ආණ්ඩුවක් කිසිසේත්ම විශ්වාස භංග යෝජනාව පදනමක් නෑ. විශ්පක්ෂය බලන්නේ අපි අතරේ විරසක භාවයක් ඇති කරලා මේ අපි ආණ්ඩුව දෙකට බෙදලා එහෙම ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්ද කියලා බලන්න. නමුත් ඒක කිසිසේත් ඊටු කරගැනීමේ හැකියාව විපක්ෂයට නැහැ. විශ්වාස භංග යෝජනාව ගෙනාවත් අපි විශ්වාස භංග යෝජනාව ආණ්ඩුව හැටියට ආණ්ඩුව පැත්ත ජයග්‍රහණය කරනවා. විශ්වාස භංග යෝජනාවට ජයග්‍රහණය කරන්න බෑ. ඇතැම් රාජ්‍යනවන පරිසර සංවිධාන ගිනිගත් නෞකාවෙන් සිදුව ඇති හානි පෙන්වා ජාත්‍යන්තර පරිසර සංවිධාන වලින් මුදල් ලබා ගැනීමට ක්‍රියා කර ඇතැයි තොරතුරු හෙළි වී තිබේ. සිද්ධියට අදාළ ඡායාරූප ලබාගෙන ඔවුන් ඒවා ජාත්‍යන්තර සංවිධාන වෙත යවා මෙම ක්‍රියාව සිදු කරයි. මේ දිනවල මියගොස් ගොඩගස ඇති කැස්බෑවන්ගේ පින්තූර ලබා ගැනීමට මෙම පිරිස් දැඩි උත්සාහයක නිරත වී සිටින බව පෙනී ගොස් තිබේ. පරිසරයට අදාළ තොරතුරු සොයන රාජ්‍ය නොවන සංවිධාන 20ක් පමණ මෙරට ඇති බව තොරතුරු හොයාගෙන ඇත. දැන් HDFC බැංකුවෙන් EPF ණය තොරතුරු හා සේවාවන් SMS එකකින් රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණය තොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071-8-800-999ට SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේක. සෞඛ්‍ය සේවකින් වැඩිහිටියන් හා අවධානමට ලක්වී ඇති ප්‍රජාව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එන්නත් මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම සඳහා ඌබ සමාගම ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානයට ගමන් වාර 50,000ක් ලබා දී තිබේ.
රෝගීන් ජාතික රෝහල් වලට හා අනිකුත් රෝහල් වෙත ප්‍රවාහනය කිරීම සඳහා මෙලෙස නොමිලේ සේවා සපයනු ලබයි. සෞඛ්‍ය ආරක්ෂක සේවකීන් ප්‍රවාහනය කිරීම සඳහා සමාගම් පසුගිය වසරේදී Uber Medic සේවාවද දියත් කළේය. එනත් ලබා ගැනීමට ප්‍රවාහනය බාධාවක් නොවන බව සහතික කිරීම හා වසංගත තත්ත්වය පාලනය කිරීමට බලධාරීන්ට උපකාර කිරීම වැඩසටහනේ අරමුණයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේක. ශක්ති හඬ අවධානය පිණිසයි. කුකුළුමස් නිෂ්පාදන වියදම ඉහළ ගොස් ඇතැයි එම කර්මාන්තයේ නිරත වී ඇතැයි පවසති. බඩේරිඟු කිලෝක මිල රුපියල් 55 සිට 90 දක්වා ඉහළ ගොස් ඇත. නිෂ්පාදන පිරිවැයින් 70%ක්ම වැය කෙරෙන්නේ සත්ව ආහාර වෙනුවෙන් බව ඔහු සඳහන් කරති. විශාලම අර්බුදය බඩේරිඟු සොයා ගැනීමයි. තිරිඟුවට ආනයනය කිරීමේදීද ඒවා මහා පරිමාණ ආනයනකරුවන් පමණක් සිදු කරන බව ඔහු කියති. ලෝක ප්‍රවෘත්ති. ඉරාන ජනාධිපතිවරණයේ ඡන්දය පාවිච්චි කිරීම දැන් සිදුවේ. අපේක්ෂකයන්ගෙන් එක් අයෙකු හැර අන් සියල්ලන්ම දැඩි මතධාරීහු වෙති. පූර්ව මැතිවරණ සමීක්ෂණවලින් අනාවරණය වූයේ අධිකරණයේ ප්‍රධානියා වන කන්සර්වේටිව් ෂියා පූජකවරයෙකු වන ඉබ්‍රාහිම් රයිස් ඉදිරියෙන් සිටින බවයි. ඔහු ඉරාන උත්තරීතර නායකයාගේ සමීපතෙකි. උත්තරීතර නායක අයතුල්ලා අලි ඛුමේනිද අද අලුයම ටෙහෙරාන් අගනුවරදී ඡන්දය ප්‍රකාශ කළේය. එමෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව උනන්දු කිරීමද ඔහු පසුගිය කාලයේදී සිදු කරනු ලැබිය. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සමග යම් ආකාරයකින් සම්බන්ධතා පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි ධවල මන්දිර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසිය. එරට ජාතික ආරක්ෂක උපදේශකවරයා මේ බව කියා සිටියේය. බයිඩන් මහතා සහ චීන ජනාධිපතිවරයා අතර හමුවක් සම්බන්ධයෙන් වාර්තාකරුවන් විමසූ ප්‍රශ්නයකට ඔහු ප්‍රතිචාර දක්වා තිබේ. ජාතික ආරක්ෂක උපදේශකවරයා පෙන්වා දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් ඇමරිකාවට නිශ්චිත සැලසුමක් තවමත් නොමැති බවයි. නායකින් දෙපළ ඔක්තෝබර් මාසයේ ඉතාලියේ පැවැත්වුණ G20 සමුළුවට සහභාගී වනු ඇතැයි ඔහු සඳහන් කරයි. මේ අතර උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ද ඇමරිකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළේය. ඔහු පෙන්වා දුන්නේ සංවාද මෙන්ම ගැටුම් සඳහා සූදානම් වී යුතු බවයි. විශේෂයෙන් ගැටුම් සම්බන්ධයෙන් සූදානම් වීම අත්‍යවශ්‍ය බව ඔහු කීවේය. උතුරු කොරියානු නායක ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලන සම්බන්ධයෙන් ඍජු අදහස් දැක්වූ පළමු අවස්ථාව මෙයයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. කෑගල් දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත සංවර්ධන වැඩසටහන් රැසක් අද ආරම්භිනේ. රඹුක්කන, වරකාපොළ, මාවනැල්ල, දෙහියෝපිට වැනි නගර විධිමත් ආකාරයෙන් සංවර්ධනය කෙරේ. පින්නවල අලියානාථාගාරය කේන්ද්‍ර කරගනිමින් රඹුක්කන නගරය කාර්ය බහුල නගරයක් බවට පත් කරනු ඇත. වාහන නැවතුම් ස්ථාන යටිතල පහසුකම් සංවර්ධනයේ ද මෙහිදී සිදු කිරීමට නියමිතයි. සාප්පු සංකීර්ණ ඉදිකිරීම අද ආරම්භෙදී. වරකාපොළ නගරයේ බස් නැවතුම් පළක්ද ඉදිකෙරේ. ක්‍රීඩා පුවත්. ඉදිරි වසර දෙක සඳහා වෙරළ වොලිබෝල් සංවර්ධනයට ඩොලර් 50,000ක මුදලක් වෙන් කිරීමට ජාතික ඔලිම්පික් කමිටුව සූදානම්ෙන් සිටී. වසරකට ඩොලර් 25,000 බැගින් මෙම මුදල පිරිනැමේ. මෙරට ජාතික ක්‍රීඩා වන වොලිබෝල් ක්‍රීඩාවේ දියුණුව සඳහාද ඔලිම්පික් කමිටුවේ සහයෝගය ලැබේ. මේ පිළිබඳ සාකච්ඡාවක් ඉකුත් දිනවල ඔලිම්පික් කමිටුව සහ වොලිබෝල් සම්මේලනය අතර පැවැත්විණි. ලෝක ටෙස්ට් ශූර්තාවලියේ අවසන් මහා තරගය අද සදර්ටම්හිදී ආරම්භ වීමට නියමිතව තිබුණත් මේ වන විට තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී ඇත. එම නිසා තරගය ආරම්භ කිරීමට නොහැකි වී ඇත. මෙම තරගයේ තීරණය ලබා ගැනීම සඳහා අතිරේක දිනයක්ද වෙන් කර ඇත. ඉන්දියාව සහ නවසීලන්තය තරගයට සුදුසුකම් ලබා සිටී. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ඇතැම් වෙළඳුන් හිතුමනාපේ එළවලු සහ පළතුරු මිල ඉහළ නැන්වීම නිසා පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතා මගහැරීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වෙයි. ඒ අනුව ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල සහ පෑලිකුඩ මැණින් වෙළඳපොලේ තොග හා සිල්ලර මිල මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කෙරේ. ඊට අමතරව සියලුම ජංගම අලෙවි රටවල එළවලු සහ පළතුරු වර්ගවල මිල වෙන්වෙන්ව සඳහන් කිරීමට ක්‍රියා කෙරේ. එමෙන්ම සම්පාකාර සහ සතොස්ස මගින් පාරිභෝගිකින්ගේ ආර්ථික මට්ටමට ගැලපෙන පරිදි එළවලු මලු සකස් කර බෙදා හැරීමටද තීරණය කර ඇත.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.75% අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිබ් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ඉදිරි මහකන්නේ වෙනුවෙන් සැප්තැම්බර් මුල වන විට නිෂ්පාදනය කළ හැකි කාබනික පොහොර ප්‍රමාණය කෙතරම් ද සොයා බැලී. සියලු පුද්ගලයන් සහ ආයතන නිෂ්පාදනය කරන ප්‍රමිතීනුත් කාබනික පොහොර රාජ්‍ය පොහොර සමාගමේ හරහා ගැටලුවකින් තොරව මිලදී ගැනීමේ වැඩපිළිවෙලක්ද සකස් කර අවසන්ය. එහිදී සියලු වගා කටයුතු සිදු කරන අයට අපහසුවකින් තොරව පොහොර මිලදී ගැනීමේ හැකියාව ලැබේ. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් භාණ්ඩ අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර සබරගමුව වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාත්‍ර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම්වලත් උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 50 ඉක්ම වූ සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. දැන් දවසේ සටහන විශේෂාංගය. වක්කඩින් ඩෙබියු යුගය මතකද? සබා දහමට එරහිව දියත් කළ කෘමිනාශක වල්නාශක රසායනික පොහොර මහ පොළවේ දිවි පෙවතේ සාරය ඔටු යටිකුරු කර හමාරය. පරිසර හිතකාමේ ගොවිතැනේ මීලමින් පැරැන්නෝ මෙහි පිට ජීවී රැකගත්ත. මෙකී තර්කයේ කාලෝචිත බව ඇතමුන් හිටි හැටියේ මත් වූවක් බවට හුවා දක්වයි. ප්‍රශ්නය හෙට දවසේ දෙවන පෙළක ජීවය තව තුරටත් වස විසින් අඩපන කළ යුතුද? සිතීමේ තීරණය ජනතාවට. ප්‍රදර්ශන කිරීමට යලි සිරස්තල. ලබන සඳහා සංචරණ සීමා ලිහිල් කෙරේ. කොවිඩ්-19 ලක්ෂ 40ක් රටට ලැබී අවසන්. තවත් ලක්ෂ 40ක් ලබන මාසයේදී. හෙක්ටාරයක වගාවක් සඳහා යෙදිය යුතු කාබනික පොහොර ප්‍රමාණය නිර්ණය කෙරේ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඉතිරි අයට නඩු පැවරීම ලබන මාසයේදී. ඩෙල්ටා ප්‍රභේදය හමු වූ ප්‍රදේශ හුදකලා කර ජනතාවගෙන් සාම්පල ලබා ගැනීමට පියවර. මෙරට භාවිතා කරන සියලු වෙන්නත් ඩෙල්ටා ප්‍රභේදය මර්ධනය කරන බවට ප්‍රකාශයක්. වතු කම්කරුවන්ට රුපියල් 10 ගෙවන්නයි බල කර කම්කරු කොමසාරිස්ගෙන් සමාගම් වෙත ලිපි 3ක්. ආණ්ඩුව තුළ විරසකක් ඇතිකොට දේශපාලන වාසි ලබා ගැනීමේ විපක්ෂයේ කුමන්ත්‍රණයක තොරතුරු හෙළිවෙයි. ඉරාන ජනාධිපතිවරණයේ ඡන්දය පාවිච්චි කිරීම ආරම්භයි. වෙරළ වොලිබෝල් සංවර්ධනයට $50,000ක්. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. සන්ධ්‍යා ප්‍රවෘත්ති මෙන් සමප්තයි.